ආර්ථිකයේ මෑත කාලේ මතුවී තිබෙන ගැටලු ඒ සඳහා ආණ්ඩුව අනුගමනය කරන තිබෙන ප්‍රතිපත්තියට බලපා තිබෙන ආකාරය පිළිබඳව මාධ්‍ය හරහා මේ රටේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණයි. ඔබ දන්නවා මේ ගත කරමින් තිබෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ 8 වෙනි අයවැලේක නෙමෙයි ඉදිරිපත් කරේ. 8 වෙනි අවුරුද්ද තමයි 2013 වසර ලෙස එනපීමට නියමිතව තිබෙන්නේ. ඒ වගේම පොදු ජන එක්සත් පෙරමුණේ ආණ්ඩුව ලෙස සැලකුවොත් මේ වෙන විට පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව මේ රට අවුරුදු 2ක් හැර අඛණ්ඩව අවුරුදු 16ක් රට පාලනය කර තිබෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ අවුරුදු 16කත් රාජපක්ෂ ආණ්ඩුවේ අවුරුදු 8කත් ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ තමයි මේ රටේ ජනතාවට මේ ඉදිරිපත් වෙමින් තිබෙන්නේ. අපි දන්නවා ඕනෑම ආණ්ඩුවක් අවුරුදු 7ක් රට පාලනය කරලා 8 වෙනි අයවැලේක ඉදිරිපත් කරනවා කියලා කියන්නේ එය යම් සුබවාදී තමන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵල රටේ ජනතාවට ලැබිය යුතු වසරක් බවට පත් වෙනවා. නමුත් දැන් පෙන්눔 කරමින් තිබෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු 7ක් තමන්ගේ ආර්ථිකය පාලනය කිරීමේ ඇවෑමෙන් රට ගෙනත් තිබෙන්නේ ඉතාමත් බරපතල ආර්ථික අර්බුදයකට තල්ලු කරලා තිබෙනවා. මුදල් අමාත්‍යවරයා මා දැක්ක ප්‍රකාශයටපත් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සරත් අමුණුගම ප්‍රකාශයටපත් කරලා තිබුණා ණය ගැනීම හා මුදල් අච්චු ගැසීම හැර මේ අර්බුදයට කිසිදු පිළියමක් වුන් සතු නැති බව. ඔබ හිතන්න මේ ආණ්ඩුව කොතර ණය ගන්න අපේක්ෂා කරනවද? 2013 වසරේ ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම රුපියල් කෝටි 1,30,400යි. රුපියල් කෝටි 1,30,400 ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම. හැබැයි ආණ්ඩුව අපේක්ෂා කරන මේ වසරේ ණය ගැනීම සඳහා රුපියල් කෝටි 1,30,300යි. එතකොට 1,30,400ක් රුපියල් කෝටි ආදායම අපේක්ෂා කරනකොට ණය ගැනීම අපේක්ෂා කරන රුපියල් කෝටි 1,30,300ක්. මේ අපේක්ෂා කරන ආදායම කවදාවත් අපේ රටේ ලැබිලා නැහැ. මීටත් වඩා අඩු ප්‍රමාණයකින් තමයි 10%ක විතර අව ප්‍රමාණයකින් තමයි ආදායම ලැබෙන්නේ. හරියට සරලව ගත්තොත් ආණ්ඩුව Taman උපේන ආදායම හා සමාන මුදලක් ආණ්ඩුවට ණය ගැනීමට සිදු වී තිබෙනවා. තවත් සරලව කිව්වොත් ආණ්ඩුව මාස 6ක් ආණ්ඩුව උපයා ගන්න සල්ලි වලින් දුවනවා රට ඉතිරි මාස 6 ණය වලින් දුවනවා. ඔබට හිතා ගන්න පුළුවන් මේ රට ගෙනත් තිබෙන තැන. ගෙදරකට මෙහෙම වුණොත් තමන්ගේ මාසික ආදායම හා සමාන මුදලක් මේ මාසයේ යැපීම සඳහා තමන්ට ණය ගන්න සිද්ධ වුණා. තමන්ගේ මාසික ආදායම ප්‍රමාණවත් වෙන්නේ දින 15කට ඉතුරු දින 15 තමන්ට ණය අරගෙන නම් ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ ගෙදර බංකොලොත් ආර්ථිකය සහිත ගෙදරක්. දැන් අපේ රටේ ආර්ථිකයත් එහෙමයි. ආණ්ඩුවේ ආදායම ප්‍රමාණවත් වී තිබෙන්නේ මාස 6කට ඉතිරි මාස 6 ආණ්ඩුවට දුවන්න වෙලා තිබෙන්නේ ණය අරගෙන. නිසා රාජපක්ෂගේ අවුරුදු 7ක ඇවෑමෙන් අපේ රට ගෙන තිබෙන්නේ එතන. පසුගියදා මා දැක්කා පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පරිවාස කොමසාරිස් කරපු ප්‍රකාශය. ඔහු කියන මෙහෙම දැඩි ආර්ථික අපහසුතා හා පෝෂණ ඌනතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ 40000කට ආසන්න දරු පිරිසකගේ අධ්‍යාපන කටයුතු මුළුමනින්ම අඩාල වෙලා කියලා. ඒ කියන්නේ දිවෙන පුවත්පතේ වාර්තා කළ තිබුණා ළමුන් 40000ගේ අධ්‍යාපන කටයුතු බිඳ වැටිලා මොකක් නිසාද? දැඩි ආර්ථික අපහසුතා හා පෝෂණ ඌනතා හේතුවෙන්. බොන් කියනවා හරියම ආහාර වේලක් නොමැති වීම හේතු කොටගෙන ළමයි 40000 මාසයකට දින 10ට වඩා අඩු ප්‍රමාණයකින් තමයි පාසලට සහභාගී වෙ තිබෙන්නේ. සමහර දරුවන් පාසල් ලැබිල්ලම නැහැ මේ මාසෙ තුල. මේ සමීක්ෂණය කරපු කාලෙ තුල. සමහර දරුවන් සහභාගී වෙලා තියෙන්නේ දින 10කට වඩා අඩුයි. ඒතර අපේ රටේ දරුවන්ගෙන් 40000කට පෝෂණ ඌනතාවයන් හේතු කොටගෙන, ඒ කියන්නේ ආහාරයක් උවමනා පරිදි ලබා ගන්න බැරි වීම හේතු කොටගෙන ළමයි 40000කගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙලා තිබෙනවා. ඔන්න රාජපක්ෂ ආණ්ඩුව අපේ රට ගෙනත් තිබෙන තැන.
ඒ විතර ඒ පරිවාර සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව කරන සමීක්ෂණයක තොරතුරු. ඒ විතරක් නෙවෙයි පසුගිය 11 වෙනිදා සියලු අමාත්‍යංශයේ නිලධාරීරු අමාත්‍යංශවල ලේකම්වරු කැඳෙව්වා මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර. පී.බී. ජයසුන්දර එම සාකච්ඡාව කැඳවලා ලේකම්වරුන්ට දීපු උපදේශය තමයි ආණ්ඩුවේ පුනරාවර්තන වියදම් එදිනෙදා ආණ්ඩුව පවත්වාගෙන යාමට යන වියදම් ඉතා ඉහළ ලෙස අධික ලෙස ඉහළ ගිහිලා තිබෙනවා. ඒ නිසා පුනරාවර්තන වියදම් අඩු කර යුතුයි කියලා. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා, බටා, ඉන්ධන දීමනා වැනි අනිකුත් සියලු දීමනා කපා හරින්න කියලා යෝජනා කළා තිබෙනවා. ඒතර වැටුපයි මෑතකදී වැටුපට එල්ලන ලද දීමනා ටිකයි හැරුණකොට ඉන්ධන දීමනාවක් තිබුණා රාජ්‍ය සේවකයන්ට. ඒ වගේම OT තිබුණා නම්, අතිකාල දීමනා තිබුණා නම්, බටා වැනි දීමනා තිබුණා නම්, වෙනස් අතිරේක කවර හෝ දීමනාවක් තිබුණා නම් ඒ දීමනා සියල්ල කපා හරින්න කියලා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්ට දැනුම් දීලා තිබෙනවා. පසුගිය 11 වෙනිදා මුදල් අමාත්‍යාංශය පැවැත්වෙනදී සාකච්ඡාවේදී. ඒ වගේම දැන් රාජ්‍ය සේවකයන්ට ඔබ දන්නවා ඇත්තටම රාජ්‍ය සේවකයන්ගේ තමන්ට ලැබෙන වැටුප විවිධ ණය ගැනීම් වලට හිර කරලා තිබෙන්නේ. විවිධ ණය අරගෙන වැටුප කැපිලා එන්නේ. ඇත්තටම රාජ්‍ය සේවකයන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්නේ උන්ට වැටුපට අමතරව ලැබෙන අනිකුත් දීමනාවන් කරා. උන්ට ඉන්ධන දීමනාවන්, බටා, OT කරලා මේ විදිහට වෙනස් දීමනාවන් හරහා තමයි රාජ්‍ය සේවකයන්ගේ අනිකුත් කාර්යයන් කරමිය. තමන්ගේ වැටුප ඔබ දන්නවා රාජ්‍ය සේවකයන් බොහෝ අයගේ මේ තමන්ගේ වැටුප මුළුමනින්ම ගත්තු ණය වලට කපා හැරලා තිබෙනවා. ඒතකොට දැන් ආණ්ඩුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ මොකක්ද? මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යෝජනා කරනවා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඒ අනිකුත් සියලු දීමනා කපා හරින්න කියලා. ඒතර මෙහෙම ජනතාව ආර්ථික වශයෙන් විශාල දුෂ්කරතාවයකට පටවලා තිබියදී දැන් පෙරේදා රාත්‍රී හිටියටි මොකද්ද කරේ? පෙට්‍රල් වල මිල ඉහළ දැම්මා. මම ඊට වගකීමෙන් ඔබට කියන්නේ පහුගිය මාසයක කාලයක තුල අපේ රටට ගෙනෙන ලද පෙට්‍රල් ඒ මාසය ඇතුළත ඇවිල්ලා තිබුණා පෙට්‍රල් නැව් 3ක්. ඒ නැව් 3 මිල අරගෙන සාමාන්‍ය අගේ ගත්තට පස්සේ පෙට්‍රල් ලීටරයක් වරායට එනකොට මිල වෙලා තිබෙන්නේ රුපියල් 89. අදත් එහෙමයි. අදත් පෙට්‍රල් ලීටරයක් වරායට ගොඩ බාන ලද මිල රුපියල් 89. හැබැයි රුපියල් 89ට ගොඩ බාන පෙට්‍රල් ලීටරයක් අපේ ගමේ පෙට්‍රල් සෙඩ් එකේ විකුණන්නේ රුපියල් 159ට මේ රුපියල් 10 වැඩිවීමත් හේතු කොටගෙන. එතකොට බලන්න දැන් ගොඩක් තෙල් ගින මැද පෙරදිගින්. එතකොට මැද පෙරදිගින් තෙල් අරගෙන ඒ තෙල් නැවක පටවලා නැවත සති දෙකක් තිස්සේ මහ මුහුදේ ඇවිල්ලා කොළඹ වරායෙන් ගොඩ බානකොට නේ තෙලුත් අරන් නැවුත් නැගලා කොළඹින් බානකොට පෙට්‍රල් ලීටරයක් රුපියල් 89. හැබැයි කොළඹට ගෙනාපු පෙට්‍රල් ලීටරේ අපේ සෙඩ් එකට එනකොට තව 70ක් ගන්න. ඒක අරුම්පුදු වැඩක් නේ. නේ මැද පෙරදිගින් තෙලුත් අරන් නැවුත් නැගලා කොළඹ ඇවිල්ලා බහනකොට රුපියල් 89. හැබැයි කොළඹ ඇවිල්ලා රුපියල් 89ට බාපු පෙට්‍රල් ලීටරය අපේ ගමේ පෙට්‍රල් සෙඩ් එකට ගන්න තව රුපියල් 70ක් අය කරා. නේ ඒ කියන්නේ මේ පෙට්‍රල් වලට බදු ගෙහිම ආණ්ඩුවේ එකම ආදාය මාර්ගය බවට පත් කරන් තිබෙනවා. මම ඔබට කියන්නම්. ඉස්සලම ගහනවා පැල් කියන බද්ද වරායහා ගුවන් සේවා බද්ද 5%. ඊළඟ ගහනවා වරාය ගාස්තු 2.79. ඒතකොට මේ බදු දෙකේ එකතුව 7.76යි. එතකොට 89 පෙට්‍රල් ලීටරේ රුපියල් 95.91ක් වෙනවා වරායෙන් ගහපු බදු වලින්. ඊළඟ මේකට එකතු කරනවා ආණ්ඩුව විසින් පෙට්‍රල් ලීටරයකට අතිරේකව ගහන රුපියල් 25ක බද්දා. එතකොට රුපියල් 89න් ආපු 89ට ආපු පෙට්‍රල් ලීටරයට වරාය ගුවන් තොටුපළ බද්දත් වරාය ගාස්තුත් අය කරපුවාම පෙට්‍රල් ලීටර 95 වෙනවා. ඒ 95ට තව රුපියල් 25ක් ගන්නවා. අතිරේක බද්ද.
ඒ රුපියල් 25 බද්ද ගහපුවාම ඒක 120 වෙනවා. ඒතර අපි හිතමු පෙට්‍රල් බෙදා හැරීම සඳහා තෙල් සංස්ථාව සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක ඒගොල්ලන්ගේ සේවා ගාස්තු හැටියට රුපියල් 1.50යි. පෙට්‍රල් සෙට්හිමියාගේ ලාභය 1.25යි. මේ සියලු බදුත් ලාභත් එකතු කරමු. ඒත් පෙට්‍රල් ලීටරයක් අද වෙන්නේ රුපියල් 129යි. දැන් රුපියල් ඒ කියන්නේ ආණ්ඩුවේ රුපියල් 25 බද්දක් වරාය බද්දක් ඊට අමතරව වරාය ගාස්තු පෙට්‍රල් සෙට්හිමියාගේ ලාභයත් ප්‍රවාහනය කරන කෙනාගේ ලාභයත් මෙහෙයුම් ගාස්තු සියල්ල එකතු කරත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 129යි. දැන් මේ පෙට්‍රල් ලීටරේ මොකද කරලා තිබෙන්නේ? තෙල් සංස්ථාව තවත් අතිරේක රුපියල් 30ක ලාභයක් ලබනවා. මොකද මේ කරන්නේ? දැන් ඒ නිසා ආසන්න වශයෙන් ගත්තොත් පෙට්‍රල් ලීටරයකින් ආණ්ඩුව රුපියල් 60කට අධික සොරාකෑමක් කරනවා. එහෙනම් අද ඔබ බයිසිකලේ නම් ආවේ පෙට්‍රල් සෙට් එකකට ගිහිල්ලා 159 ඒවා දෙකක් රුපියල් 318ක් දීලා පෙට්‍රල් ලීටර් දෙකක් ගැහුවනම් ඔබ දන්නේම නැතු රුපියල් 120ක් ආණ්ඩුවට දීලා. ඔබ පෙට්‍රල් සෙට් එකකට ගිහිල්ලා පෙට්‍රල් ලීටරයක් ගැහුවොත් රුපියල් 159ක් දීලා ඔබ රුපියල් 60ක් ආණ්ඩුවට දීලා. කියන්නේ දෛනිකව මේ රටේ පොදු ජනයාගේ උපයෝගී කරගන්න භාණ්ඩ මේව. ඒ භාණ්ඩ වලට දෛනිකව බදු පටවමින් දෛනිකව මුදල් ඒක රාශි කරගන්න. ආසන්න වශයෙන් ගත්තොත් මාසයකට විකිණෙනවා පෙට්‍රල් ලීටර මිලියන 80ක්. තොර මිලියන 80 රුපියල් 60න් වැඩි කරොත් ආසන්න වශයෙන් ගත්තොත් මාසයකට මේගොල්ලෝ උපයා ගන්නවා පෙට්‍රල් වලට විතරක් ලාභය ආණ්ඩුව මිලියන 4800ක්. එනේ පෙට්‍රල් වලින් විතරක් ආණ්ඩුව මාසයකට හොයා ගන්න මිලියන 4800. අවුරුද්දකට හොයා ගන්න මිලියන 56600. තද පෙට්‍රල් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජන භාණ්ඩයක් වෙලා තියෙනවා වෙනුවට අද පෙට්‍රල් මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? අද පෙට්‍රල් මුළුමනින්ම ආණ්ඩුවේ ආදායම් මාර්ගයක් වෙලා තිබෙනවා. ආණ්ඩුව පෙට්‍රල් වලින් අවුරුද්දකට හොයා ගන්නවා මිලියන 56600ක්. කල්පනා කරලා බලන්න. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ පවුල් ඉන්නේ මිලියන 5යි. පවුල් ඉන්නේ මිලියන 5යි. ඒතර පවුල් මිලියන 5න් ආණ්ඩුව හොයා ගන්නවා මිලියන 56000 අවුරුද්දකට. ආසන්න වශයෙන් ගත්තොත් හැම පවුලක්ම අවුරුද්දකට පෙට්‍රල් වලින් රුපියල් 11000ක් ගෙවලා තිනවා ආණ්ඩුවට බදු. ඒක මාසයකට ගත්තොත් රුපියල් 1000කට ආසන්න මුදලක් පෙට්‍රල් වලින් අපි කවුරුත් හැම පවුලක්ම ගෙවලා තිබෙනවා. මෙතන ආණ්ඩුව ගෙනත් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් මම දැක්ක සුසිල් ප්‍රේමජයන්ත මේකට හේතුව හැටියට කියන්නේ මේ විදුලි බල මණ්ඩලයට ඩීසල් අඩු මිලට ලබා දීම හේතු කොටගෙන ඇති වෙන පාඩුව පියවා ගැනීම සඳහා තමයි පෙට්‍රල් වැඩි කරන්න කියලා තමයි සුසිල් ප්‍රේමජයන්ත කියන්නේ. හරි එතකොට මම අනෝ IOC සමාගම. IOC සමාගම කිසිසේත්ම පෙට්‍රල් මේ ඩීසල් ලබා දෙන්නේ නැහැ විදුලි බල මණ්ඩලයට. ඒතර IOC සමාගම අපේ රටේ පෙට්‍රල් වෙළඳපොළෙන් 35ක් අත්පත් කරන් තිබෙනවා. ඔවුන් අපේ රටේ පෙට්‍රල් වෙළඳපොළෙන් 3 පංගුවකට අධික ප්‍රමාණයක් අද තිබෙන IOC එකත් සතුව. දැන් ඒතර තෙල් සංස්ථාව අඩු මිලට අපි තුමා අඩු මිලට විදුලි බල මණ්ඩලයට ඩීසල් දෙනවා. දැන් හැබැයි IOC සමාගම මෙහෙම කරන්නේ නැහැ. ඒ නිසා මේ සියල්ලම IOC සමාගමේ ලාභ හැටියට තිබෙනවා. දැන් 13 පතුරු ගහන්න කතා කරන මහත්තුරු ඉන්දියාවේ ආර්ථික ව්‍යාප්තිවාදය පිළිබඳ නේ නිරන්තරයෙන් දෙරියන් දෙන මහත්තුරුන් අපි අහනවා. දැන් ආණ්ඩුව තීරණයක් කරන් තියෙනවා මොකද්ද? හැම පෙට්‍රල් ලීටරයකම රුපියල් 30කට වඩා වැඩි ලාභයක් අද IOC සමාගමට තිබෙනවා. ඒවා වුන් අපේ රටේ ඩොලර් ලෙස එළියට ගෙනියන. අනිවාර්යයෙන්ම මේ IOC සමාගම මෙම තීන්දුව ගැනීම හේතු කොටගෙන මේ තීන්දුව ගෙන අයට කොමිස් දෙනවා, සල්ලි දෙනවා. ඒක තමයි ඉතිහාසයේ තිබුණු පරම සත්‍යය. ඒ නිසා IOC සමාගමට අධික ලාභයක් අයථාපරදී උපයා ගැනීම සඳහා මෙම මිල වැඩි කිරීම හේතු සාධක වෙලා. ඒ නිසා රටේ ජනතාව විශාල වශයෙන් අසීරුතාවයන් ගණනාවකට පත් කරලා තිබෙනවා මේ තෙල් මිල වැඩි කිරීම හේතු කොටගෙන. හැබැයි තෙල් මිල එසේ වැඩි වී තිබියදී ආණ්ඩුවේ අද ප්‍රධානම කරුණ බවට පත් වී තිබෙන්නේ මොකක්ද? කොළඹ නගරේ වහලා කාර් රේස් තියෙනවා. අපි අහනවා මේ රටේ
ලක්ෂ 4ක් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් ඉන්න උසස් පෙළ සමතුන් රැකියාවක් නැතුව. ලක්ෂ 20ක් ඉන්න උසස් පෙළ සමතුන් කිසිදු රැකියාවක් නැතුව. ඈත ගොවි ජනපදවල ගොවියන් මතාත්තගේ දරුවෝ ඉන්නවා ගොවිතැනක් කරගන්න ඉඩකඩමක් නැතුව. සාමාන්‍ය හැකියාවන් තියන අය ඉන්නවා ඒක හැකියාව යොදවන්න Tamanට ව්‍යාපාරයක් ආරම්භ කරගන්න සොච්චම් මුදලක් නැතුව. ඒ නිසා ලක්ෂ 20කට අධික විශාල තරුණ පරම්පරාවක් රැකියා විරීතභාවයට තල්ලු කරලා හිර කරලා තියෙන ආණ්ඩුව රටේ කාර් රේස් තියෙනවා. කොළඹ නගරේ වහලා මතක තියාගන්න. ලෝකයේ බොහෝ කාර් රේස් තියන්න වෙනම ධාවන පත තිබෙනවා. ඒ ධාවන පතවල තමයි කාර් රේස් තියන්නේ. ලෝකයේ ඔය ඩකා සහ සිංගප්පූරු වැනි නගරවල විතරයි ඔය නගරේ කේන්ද්‍ර කරගෙන කාර් රේස් තියෙනවා. මොකද සිංගප්පූරුව ඉතින් නගරේ නැතුව වෙන තැනක් නැහැ සිංගප්පූරුවට. හැමතැනම නගරෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කාර් රේස් තියන්නේ නගරේ තමයි. හැබැයි දැන් අපේ රටේ මොකද්ද කරලා තිබෙන්නේ? අපේ රටේ කොළඹ මැද කොළඹ ආර්ථිකයේ කේන්ද්‍රය ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්ගේ කේන්ද්‍රය මුළු මනින්ම වහලා කාර් රේස් තියෙනවා. ජනතාව විශාල පීඩාවකට පත් වෙනවා. ආර්ථිකයට විශාල බලපෑමක් කරලා තිබෙනවා. මා දැක්ක ජනාධිපතිවරයා කියනවා මේ ජනාධිපතිවරයාගේ පාරත් වහලලු එළියට එන්න බැරුව. අපි ජනාධිපතිවරයාගෙන් අපේ පුතුද රේස් පැද්දි. ජනාධිපතිවරයාගේ පුතු රේස් පැද්දි. ඒ නිසා ඒක නාමල්ට හරි යෝසිත හරි කියන්නේ ඒක. ඒක මේ ජනතාවගේ දරුවන්ට කියලා වැඩක් නැහැ මේ කාර් රේස් නිසා මටත් එළියට යන්න විදියක් නැහැ. මගේ පාරත් වහලා කියලා මහින්ද කියලා වැඩක් නැහැ රටට. මහින්ද කියන්න ඕන ගෙදර ඉන්න දරුවන්ට. මේ රට රවට්ටන්න විකාර කතා නෙමෙයි කරන්නේ. දැන් මෙතන ඊට වඩා බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඔබ දන්නා මාගාව තුනවා අයවැය ලේඛනේ. අයවැය කතාව. අයවැය කතාවේදී ක්‍රීඩා ආර්ථිකය කියලා එකක් කියනවා. මේ ක්‍රීඩා ආර්ථිකය ගැන කියන්නේ මේ සඳහා වර්ෂයේ සෑම කාලයකටම ගැලපෙන ජාත්‍යන්තර ක්‍රීඩා 6 වෙනි ක්‍රීඩාවන්ට සහභාගී වන්නන් ආකර්ෂණය කර ගැනීම කළ යුතු වෙනවා. විවිධ රටවල ඇති ක්‍රීඩාවන් වසර පුරා අපේ රටේ පැවැත්වීමට අවශ්‍ය දේශගුණික වාසි අපට තිබෙන බැවින් එම කටයුතු ආකර්ෂණය කර ගැනීමට ක්‍රීඩකීන් පුහුණුකරුවන් අනුග්‍රහය කරන සඳහා හෝටල් වියදම් එකතු කළාගේ මත බද්දෙන් නිදහස් කිරීමට මා යෝජනා කරනවා. රේස් තරග සඳහා භාවිතා කරන විශේෂ වාහන නිෂ්පාදන බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කරනවා. ඒකට තුමා අයවැය ලේඛනින් කියනවා මේ වාහන නිෂ්පාදන බද්දෙන් නිදහස් කරනවා කියලා. නිෂ්පාදන බද්ද පමණයි. හැබැයි මේ නිෂ්පාදන බද්දෙන් නිදහස් කරනකොට මේක අයවැය ලේඛනේ කතාව. ඒතර දැන් මේ අයවැය ලේඛනේ ඉදිරිපත් කරන්න කලින් කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් කියන ක්‍රීඩා සමාජය විසින් කාර් ඇනවුම් කරලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා හැටියට පාර්ලිමේන්තුවට අයවැය ලේඛන ඉදිරිපත් කරනවා. අයවැය ලේඛනෙන් රේස් කාර්වල බදු ඉවත් කරනවා කියලා කියනවා. එතකොට අයවැය ලේඛනයට පෙර රේස් කාර් ආනයනය කරන කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් කියන කාල්ටන් ක්‍රීඩා සමාජය මෝටර් රථ ක්‍රීඩා සමාජයේ කාර් ආනයනය කරලා තිබෙනවා. මේ කාල්ටන් කියන හරි පැහැදිලි. ජනාධිපතිවරයාගේ තංගල්ලේ ගෙදර නම කාල්ටන්. සිරන්ති රාජපක්ෂ උගන්වපු මොන්ටිසෝරිය කාල්ටන් මොන්ටිසෝරිය. පුතාගේ ටීවී channel එක කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක්. දෙවෙනි පුතා මහනුවර තිබ්බු රගර් සැනකෙළිය කාල්ටන් රග්බි 7. ඒතර මේ කාල්ටන් කියන එක ඇත රාජපක්ෂගේ බෑන්ඩ් නේම් එක. තියෙන සමාගම් වලට නේ මංචි බෑන්ඩ් නේම් ඒ වගේ බෑන්ඩ් නේම් එක තමයි පවුලේ හැම එකකටම එන්න බ්‍රෑන්ඩ් නේම් එක තමයි කාල්ටන්. කාල්ටන් මොන්ටිසෝරි, කාල්ටන් නිවහන, කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ්, කාල්ටන් රග්බි 7, ඒ කාල්ටන් channel එක ඒ කාල්ටන්. ඒත් මේක හරි පැහැදිලි. මේක ජනාධිපතිවරයාගේ පුතුන්ට අයිති ක්‍රීඩා සමාජය. ඒතර දැන් අයවැය ලේඛනයෙන් කාර් වලට රේසින් කාර් වලට බදු ඉවත් කරන බව මොවුන් කලින් දන්නා. ඒ නිසා තමයි මේ කාර් ආනයනය කරන්නේ. ඒ නිසා මොකද ජනාධිපතිවරයා කරලා තියෙන්නේ? මුදල් අමාත්‍යවරයා විදිහට අයවැය රහස් හෙලි කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් ඒවා අයවැය රහස්. ඒකද බදු පැනවීම, බදු ඉවත් කිරීම, අයවැය යෝජනා ඒවා
ඒවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පවා දැනගන්නේ මේ මොහොතේ පාර්ලිමේන්තුව කියවනකොට. ඒ නිසා තමයි මාධ්‍ය ආයතනව සජීවීව ප්‍රකාශ කරන්නේ. ඒ නිසා තමයි මාධ්‍ය ආයතන විශාල ලෙස ඒක ආවරණය කරන්න උත්සාහ කරන්නේ. ඇයි අර ඉස්සර සූට් කේස් එක අරගෙන ඇවිල්ලා ඉබ්බා දාලා එතන තමයි ලෙහන්නේ. දැන් නම් කඩදාසි ෆයිල් එක අරන් ඉන්නේ කොලත් වැටෙනවද දන්නේ මග දිගට. හරිද? ඒතකොට එහෙම තමයි දැන් එතන තියෙන්නේ. හැබැයි දැන් හරි පැහැදිලි මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා පුත්තුන්ට අයවැය රහස් දීලා තියෙනවා. ඒ මේ රටේ විමර්ශනය කළ යුතු පරීක්ෂණයකට දැන් තිබෙනවා. ඒ නිසා තමයි අයවැයට පෙර කාර් ආනයනය කරන්න ඇනවුම් කරන්නේ අයවැයේදී බදු අඩු වෙන බව දන්නවා. ඒකත් හෘද සාක්ෂි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. ඒ කියන්නේ පියා හැටියට පුතාට තොරතුරු දීම හෘද සාක්ෂියට එකඟද දන්නේ නැහැ. එතුමා දැන් රටේ නීති නෙවෙයි සලකන්නේ. රටේ විවස්ථාව නෙවෙයි සලකන්නේ හෘද සාක්ෂි. ඒතර එතුමාට මේ විවස්ථාව නීති වැඩක් නෑ එතුමාගේ හෘද සාක්ෂි. ඉතින් එතුමාගේ හෘද සාක්ෂි අනුව හිතෙන්නේ නැති නේද? දැන් අයවැය ලේඛනේ බදු ඉවත් කරන්න යනවා. ඉතින් හෘද සාක්ෂි අනුව පුතාට කියන එක වැරද්දක් නෙවෙයි කියලා. නීතියට අනුව නෙවෙයි. දැන් එතුමා කටයුතු කරන්නේ නීතියට අනුව නෙවෙයි හෘද සාක්ෂියට අනුව. දැන් ඒ අනුව තමයි මේ බදු ඉවත් කිරීම කරේ. ඒ නිසා අපේ රටේ අයවැය රහස් ජනාධිපතිවරයා සිය පිටුන්ට එළිදරව් කරලා තිබෙනවා. එළිදරව් කරලා තිබෙනවා විතරක් නෙවෙයි. මාගාව තිබෙනවා මේ කාර් ආනයන පිළිබඳ සම්පූර්ණ විස්තරය. වාහන 19ක් ආනයන කරලා තිබෙනවා. ලැම්බෝගිනි රේසින් කාර් 2යි, පෝෂේ රේසින් කාර් 1යි, ඇස්ටන් මාටි, නිසාන්, ෆෙයාලේඩි සහ හොන්ඩා සිවික් රථය ඒවා එක බැගින්, ඉටියෝස් රේසින් කාර් 13යි. මාගාව තිබෙනවා ඒ සියලුම විස්තර, මේ තියෙන සියලුම විස්තර. ලැම්බෝගිනි රේසින් කාර් 2යි, පෝෂේ රේසින් කාර් 1යි, ඇස්ටන් මාටින් 1යි, නිසාන් ෆෙයාලේඩිස් 1යි, හොන්ඩා සිවික් 1යි, ඉටියෝස් රේසින් කාර් 3යි. 13යි. ඔක්කොම රේසින් කාර් 13ක් ආනයනය කරලා තිබෙනවා. හරිද? ඒතර මේ රේසින් කාර් 13 මුළු වියදම. ඒ කියන්නේ මම කියන්නේ මේ රේසින් කාර් කොළඹ වරායට එනකොට වියදම. මිලදී ගෙනිත්තේ කොළඹ වරායට එනකොට වියදම වෙලා තිබෙනවා. රුපියල් ලක්ෂ 933 ලක්ෂ රුපියල් 933 ලක්ෂ 66272යි. ඒතර අපි අහනවා මේ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට් ක්ලබ් කියන කාල්ටන් ක්‍රීඩා සමාජයට රුපියල් ලක්ෂ 933ක කාර් ගේන්න සල්ලි කොහෙන්ද? මේ කාර් මිලදී ගන්න. මම කියන්නේ මේක තාම බදු නෙවෙයි මම දැන් කියන්නේ වරායට එනකොට. ලක්ෂ 933ක කාර්. ආසන්න වශයෙන් ගත්තොත් ගිහලා තියෙන ඩොලර් ලක්ෂ 8ක් එළියට ගිහින් තිබෙනවා. රුපියල් ඩොලර් ලක්ෂ 8ක්. දැන් ජනාධිපතිවරයා මොකද අයවැය ලේඛනෙන් කිව්වේ? මේ රේස් තියන්නේ එයා කියනවා ඩොලර් මිලියන 500ක 2016 වෙනවා ඩොලර් මිලියන 500ක ආර්ථිකයක් හදනවා. මේ අර ඩොලර් රටට එනවා කියනවා. හැබැයි මේකට ආපු ඩොලර් නෑ. මේ කාර් ගේන්න රටින් ඩොලර් ලක්ෂ 8ක් එළියට ගියා. එක විදේශිකයෙක් මේ තරගයකට සහභාගී වුණේ නෑ. එක විදේශිකයෙක් බලන්න ආවේ නෑ. කොහෙන්ද ඩොලර් එන්නේ? හරි. එනිසා මේ සහන දුන්නා. ඊට පස්සේ මේ අයවැය ලේඛනයේ නිෂ්පාදන බද්ධ අඩුවීම නිසා මේ නිෂ්පාදන බඩු අඩු වෙලා තියෙනවා ලක්ෂ 2000ක්. මොකද තමයි මේ කාර් 19 නිෂ්පාදන බද්ධ අඩු කිරීම හේතු කොටගෙන ආණ්ඩුවට අහිමි වෙලා තිබෙනවා ලක්ෂ 2000ක්. රාජ්‍ය සේවකයෙකුගේ වැටුප රුපියල් 750කින් වැඩි කරනකොට අයවැය ලේඛනයෙන් තමන්ගේ පුත්තුන්ට බදු සහන දීලා තිබෙනවා ලක්ෂ 2000ක. හිතන්න කල්පනා කළොත්. මොන නායකෙක්ද මේ? මොන රටක්ද මේක? ලක්ෂ ගණනක් මිනිස්සු ඉතාමත් අපහසුතාවයෙන් ජීවිත ගත කරමින් තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ විශාල ඉල්ලීමක් තිබුණා වැටුප් වැඩිවීමක් පිළිබඳව. ගොවි ජනතාවගේ විශාල ඉල්ලීමක් තිබුණා තමන්ගේ අස්වැන්න සාධාරණ මිලට විකුණා ගැනීමට අවශ්‍යතාවය පිළිබඳව. දීවර ජනතාවගේ විශාල ඉල්ලීමක් තිබුණා තමන්ට තමන්ගේ දීවර රස්සාව කිරීම සඳහා මේ ඩීසල් පෙට්‍රල් මිල ඉහළ යාම දරා ගන්න බෑ කියලා. හැබැයි ජනාධිපතිවරයා දීපු අයවැය සහනේ මොකද්ද වෙලා තිබෙන්නේ? ඒ අයවැය සහන හරහා ලක්ෂ 2000ක බදු සහනයක් ලැබිලා තිබෙනවා තමන්ගේ පුත්තුන්ගේ ක්‍රීඩා සමාජයට. ඔන්න හෘද සාක්ෂි ජනාධිපතිවරයා. එතනින් අතර වෙන්නේ නැහැ. මේ නිෂ්පාදන බද්ධ අඩු කරාට තව බදු ගණනාවක් මේ වෙනුවෙන් අය කරනවා. එකක් තමයි වරායහා ගුවන් තොටුපළ බද්ධ, රේගු ආනයන බද්ධ, නිෂ්පාදන බද්ධ, වැට් බද්ධ, ජාතිය ගොඩනැගීමේ බද්ධ. ඒතර මේ වාහන 19ටම ඒ බද්ධ ගැහුවා. ඒ බද්ධ මේ වාහන 19ට ගැහුවා. මොකද නිෂ්පාදන බද්ධ විතරයි අඩු වෙන්නේ.
ඉතුරු බදු වර්ග පහම මේ වාහන වලට ගෙවුවා. බදු වල එකතුව කීයද? බදු වල එකතු වෙනවා ලක්ෂ 2022ක්. හරි තේරුණා. කාර් ගේන්න ලක්ෂ 933යි ගණනක්. නිෂ්පාදන බද්ද අඩු කිරීම නිසා ලක්ෂ 2000ක බදු අඩු වෙනවා. බදු අඩු වෙලත් බදු වෙනවා ලක්ෂ 2022ක්. මේක අරුම් පුදුම වැඩක් නෙවෙයි. මෝටර් සයිකලයක් අපේ රටෙන් රුපියල් 75000යි. 75000ට ආපු බයිසිකලේ විකුණන්නේ 225000ට. මරුටි කාර් එකක් අපේ රටට එනකොට දැන් ලක්ෂ 3මාරයි. ඒක විකුණන්නේ ලක්ෂ 13ට. අර නැනෝ කාර් එකක් අපේ රටට එනකොට ලක්ෂ 2මාරයි. ඒක විකුණන්නේ ලක්ෂ 10ට. කියන්නේ මේවට අධික බදු තිබෙනවා. ඉතින් රේසින් කාර් වලට ඊට වඩා බද්දක් තිබෙනවා. ඒ බද්ද අඩු කිරීමේ හේතු කොටගෙන ලක්ෂ 2000ක බදු සාහනයක් ආවා. හැබැයි අඩු කරාට පසුව ගහපු බදු වල එකතුවත් ලක්ෂ 2022යි. අපි අහනවා මේ බදු වලින් 7ක්වත් බදු ගෙව්වේ නැහැ රාජපක්ෂගේ පුතුන්ගේ ක්‍රීඩා සමාජය. මේ එක මාගාව තියෙන මේ වාහන 13ේම වරායි නිස්කාසන මේ බිල් තියෙන සත්‍ය පිටපත්. ඒ වගේ මම එකක් ගැන ඔබට කියන්නම්. ගේනවා එක වැගන් එකක් එනවා. ඒ කියන්නේ මේ කොරමණ්ඩල් වලින් එන්නේ ඉන්දියා කොරමණ්ඩල් වලින් එක එන්නේ. ඒක එනවා කාර් 8ක් එනවා. ඒකේ කාර් 8ක් එනවා. ඒ 8 එන්නේ කන්ටේනර් දෙකක. ඒ 8ට විතරක් බද්ධ වෙනවා මිලියන 52ක්. ඒ 8ට විතරක් ලක්ෂ 520ක් බද්ධ වෙනවා. ගෙවලා තියෙන කීයද? ගෙවලා තියෙන රුපියල් 1350යි. ඒ කියන්නේ මේ කන්ටේනර් දෙක වමාරු කිරීම වෙනුවෙන් වරාය ගාස්තු 1350යි. අනිත් එකේ බද්ධ කීයක්ද වෙන්නේ? ඊළඟිනවා මේ 8ක් මේ 5. ඊළඟ 5 එන එක. ඒ පහේ බද්ධ වෙනවා මිලියන 43යි ගණනක්. ඒ ලක්ෂ 430 ගණනක් වෙනවා. ඒකට ගෙවලා තියෙන්නේ 1150යි. කියන්නේ මේ කන්ටේනර් 4ම නිදහස් කර ගැනීම සඳහා කාල්ටන් ක්‍රීඩා සමාජයට ගිහිලා තිබෙන රුපියල් 2500යි. ඒ කියන්නේ කන්ටේනර් 4ක් වරාය හුමාරු කිරීමේ ගාස්තු. එතකොට අනිත් කිසිදු බද්දක් ගෙවලා නැහැ. ලක්ෂ 2022ක් මතක තබා ගන්න. එක පැත්තකින් ලක්ෂ 2000ක බදු සහනය, අනිත් පැත්තෙන් සහනය දුන්නත් අය විතු ලක්ෂ 2022ක බද්ද. මොකද්ද කරලා තියෙන්නේ? අපේ රටේ තිබෙනවා නීතියක් තිබෙනවා. ඒ සංචාරක ව්‍යාපාරේ එනවනේ මෙහෙට සංචාරක මෙහෙට එනකොට එයාගේ වාහනේ අරන් එනවනේ. එයාගේ වාහනේම අරන් එන සංචාරක වෙනවා. එතකොට කරන දේ තමයි එතකොට තියෙනවා කාණේ කියලා සිස්ටම් එකක් තියෙනවා අපේ ඔය බදුවල. ඒකේ කරන දේ තමයි ඒකට බද්ද ගහනවා. බද්ද ගහලා ඒක බැංක් ගැරන්ටි එකකින් බැංකු සුරක්ෂිතයකින් බැංකු ගැරන්ටි එකකින් තියාගන්නවා මුදලක්. තියාගෙන මේ බද්ද අය කරන්නේ නැහැ. ආයේ සංචාරක යනකොට කාර් එක අරයි යනවනේ. අරයි යනකොට බැංක් ගැරන්ටි එක නිදහස් කරනවා. ඕක තමයි තිබුණු ක්‍රමවේදය. දැන් ඔය චීන සමාගම් ගන්නවනේ අපේ රටේ ඉදි කරන්න. ඔය නොරොච්චෝලේ බලාගාරේ හම්බන්තොට වරායේම. ඒකට චීන සමාගම් යන්ත්‍ර සූත්‍ර අරගෙන එනවා. අරගෙන එනකොට ඒගොල්ලන්ට බද්ද ගහලා බද්ද අය කරන්නේ නැහැ. ඒක බැංක් ගැරන්ටියක් හැටියට තියාගන්නවා. බැංකුවේ තියෙනවා තමන් වෙනුවෙන් තැන්පතුවක් විදියට. වාහන ටික අරන් යනකොට ඒක නිදහස් කරනවා. අරන් ගියේ නැත්තම් මාස 6කින් ඒ සල්ලි ටික රේගු අධිකාරියට අයිති වෙනවා. ඕක තමයි තියෙන ක්‍රමවේදය. කියන්නේ සංචාරක ව්‍යාපාරයක් විදේශ රටවල විසින් අපේ රටේ කරන ව්‍යාපෘති වලට අරගෙන එන වාහන වලට ඒ වාහන වලට බදු අය කරේ නැතුවට බැංක් ගැරන්ටියක් කරා බද්ද තියාගෙන හැබැයි මාස 6ක් ඇතුළත අරයි යන්න ඕන. ඔන්න ඔය නීතියෙන් තමයි කාල්ටන් ක්‍රීඩා සමාජය රිංගුවේ. කාල්ටන් ක්‍රීඩා සමාජයේ වාහන ගේනවා බද්ද ලක්ෂ 2022ක් වෙනවා. හැබැයි බද්ද ගන්නෙ නෑ. මොකද වෙන්නේ? ආයේ මේක අරයි යනවා කියන. ආයේ මේක අරයි යනවා. ඉතින් කාල්ටන් කොහටද අරයි යන්නේ? කාල්ටන් එකට ගෙන ආපු වාහන. එහෙනම් තව කොයි ඩුබායි හරි කාල්ටන් තියෙනවා. මේ ලංකාවේ ඒ විදේශිකයා තමන්ගේ නමට තිබ්බ වාහනේ අරන් ආපුවාම එයා යනකොට අරයි යනවා. එතකොට බද්දට මේ ක්‍රමයක් තියෙනවා. චීන ව්‍යාපෘතියට වාහන අරන් ආපුවාම චීන ව්‍යාපෘතිය ඉවර වෙනකොට මාස 6ක් ඇතුළත ඒගොල්ලෝ ඒ වාහන අරයි යනවා. එතකොට අරයි යනවා. එතකොට මේක නිදහස් වෙනවා. හැබැයි දැන් මේ කාල්ටන් ක්‍රීඩා සමාජයේ රින්ගුවේ ඔන්න ඔය නීතිය. ඔවුන් කියනවා මාස 6කින් මේක ගෙනියනවා කියලා නෑ.
නමුත් රින්ගන්නේ ඒකේ. අපි මේ වාහන ගිහලා මාස 6කින් අපෝ එළියට ගෙනියනවා. ඊට පස්සේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය තියෙනවා ඒකේ කාලය දීර්ඝ කරන්න. රේගු අධ්‍යක්ෂ ජනරාල්ට බලය තියෙනවා කාලය දීර්ඝ කරන්න. සංචාරක අමාත්‍යාංශයට ඉල්ලීමක් කරන්න පුළුවන් කාලය දීර්ඝ කරන්න කියලා. මුදල් ඇමතිවරයාට ඉල්ලීමක් කරන්න පුළුවන් ඒ තාත්තට ඉල්ලීමක් කරන්න පුළුවන් කාලය දීර්ඝ කරන්න කියලා. ඉතින් මේ තිබුණු නීතියේ ඉඩසෙන් තමයි ජනාධිපතිවරගේ පුත්තුමේ රිංගලා තියෙන්නේ. ඉතින් ජනාධිපතිවර මම දැක්කා වැලිපැන්නේද කිව්වා වැලිපැන්නේ අර අධිවේගී මාර්ගයේ කඩයක් විවෘත කරනවා වලද කිව්වා නීතිය ලොකුද පොඩිද නොබලා හැම දිනාටම නීතිය ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ අර ගණකාධිකාරීන්ගේ සමුළුවේදී කිව්වා NSB චෙයාමන්වරයා ගනුදෙනුවක් දුනා දන්නේ නැද්ද ඉතින් අපේ මිනිහා බේරගත්තා කිව්වා. හරි අමුතු නීතියක් නේ. ඔබ දකින්න නැති ඒ කතාවේ ඔහු කියනවා අපේ මිනිහා බේරගත්තා කියලා. සල්ලි ටික හෙට මෙහෙට කරලා ඇහැකුත් ගහලා ටීවී එකේ ගියා ඒක. හරිද? අපේ මිනිහා බේරගත්තා. දැන් අපේ මිනිහා බේරගන්න ජනාධිපතිවරයා තමන්ගේ පුතුන්ට මෙහෙම සහන දෙන එක නම් අපිට අරුම් පුදුම දෙයක් නෙවෙයි. මොකද අපේ මිනිහා කියලා NSB චෙයාමන්ව බේරගත්තා කියලා එතුම ප්‍රසිද්ධිය කියනවා. දන්නේ නැද්ද මම හෙට මෙහෙට දාලා වෙට්ටුවක් දාලා වැඩේ බේරගත්තා කිව්වා. අපේ මිනිස්සු අපි බේරගන්න එපයි කිව්වා. එහෙම තමයි ජනාධිපතිවරයාගේ මේ රටේ නීතිය. ඉතින් අපේ මිනිස්සු බේරගත්තු ජනාධිපතිවරයා තමන්ගේ පුතුන්ට මෙහෙම සලකන එක අපිට අරුම් පුදුම දෙයක් නෙවෙයි. ඒ නිසා එක ප්‍රශ්නයක් හිතන්න. ඊළඟ ප්‍රශ්නේ අපිට තිබෙන්නේ කාල්ටන් එකට මේ සල්ලි කොහෙන්ද? මේ රට එළිදරව් කරන්න ඕන. ලක්ෂ 933ක කාර් ගේන්න, ලක්ෂ 2022ක බදු සඳහා බැංකු ගැරන්ටියක් දෙන්න සල්ලි කොහෙන්ද? නාමල් රස්සාවක් කරලා තියෙනවද? කවදාද? මේ උසස් පෙළ සමත් වෙලා අවුරුදු දෙකේ තුනේ නේ. එහෙම දරුවෝ මේ. හරිද? ඉතින් අපි දන්නවා අනිත් ගම්වල දරුවෝ ඉතින් උසස් පෙළ සමත් වෙලා රස්සාවක් නැතුව රස්තිය අදුක ගහ ඉන්නේ අපේ දරුවෝ. ඉතින් ඒ පන්නේ දරුවෝ ටිකක් මේ. ඊට වඩා මොකද මේ දරුවන්ට තියෙන්නේ? ඉතින් ඒ දරුවන්ට කොහෙන්ද ලක්ෂ 933ක් කාර් ගේන සල්ලි? ලක්ෂ 2022ක්. ලක්ෂ 2022ක් බැංකු ගැරන්ටියක් දෙන්න සල්ලි කොහෙන්ද? එඳා එලිදරව් කළ යුතු ප්‍රශ්න මේවා. නිසා උන් ඒ හදාගෙන තියෙන අටවාගත්තු ක්‍රීඩා සමාජයට මේ තරම් මුදල් ලැබුණේ කොහොමද කියලා මේ රට එලිදරව් කළේ. ඒ වගේම කරලාද අනෙක් වියදම් කවුද කරේ? මේ වෙනුවෙන් ගාලු පාර අවට සීලු පාරවල් කාපට් කරා. අපි දන්න විදිහට වැලිකොට්ට විතරක් 1,50,000ක් දාලා තියෙනවා. වැලිකොට්ට 1,50,000ක් ආසන්න වශයෙන් රුපියල් 20ක් ගියොත් වැලිකොට්ටයකට මේ ක්‍රීඩා රේස් කාර් එක වෙනුවෙන් රේස් කාර් තරඟයේ වෙනුවෙන් වැලිකොට්ට විතරක් දාලා තියෙනවා ලක්ෂ 150. මේ පාර දෙපැත්තට. ඒතර කාපට් දැම්මේ කොයි සල්ලි වලින්? එනිසා මේ රටේ සමස්ත ජනයාගේ බදු මුදල් එකතු කරගන්න බදු මුදල් වලින් එකතු කරගන්න සල්ලි. ගමට ගිහිල්ලා පොලේ කරපිංචා මිටියක් තියන් හිටියොත් අම්මා කෙනෙක්. ඒකට ගහනවා පොළබද්ද. කෙසල් කනක් කපාගෙන ඇවිල්ලා ඇඹිලි පිටියේ ගොවියා වෙළඳ පොලේ කෙසල් කන විකුණන්න බෑ. ඒකට ගහනවා පොළබද්ද. නේ? දැන් අර ඕගොල්ලෝ දන්නවද කුඩා රත ඩිමෝ චයිනා බට්ට වගේ කුඩා රට තිබුණේ. කුඩා ලොරි තිබුණේ. ඒ ලොරි වලට හට් එක ගහනකොට දැන් 56000ක් ගන්නවා. බද්දා. අලුතෙන් ලයිසන් කරා. දැන් හැමතැනම අර නිකන් තට්ටුව තියෙන්නේ තට්ටුවට ගමේ බාස් කෙනෙක් අල්ලගෙන ඕකට පොඩි වහලයක් ගහ ගන්නවා. දැන් වහලයක් ගහලා තියෙන හැම ලොරියක්ම අල්ලනවා. අල්ලලා කියන 56000ක් යනවා. ඒක ලයිසන් කරන්න කියලා. සාමාන්‍ය මිනිහෙකුට ලොරියක් තියන් යන්න බෑ. තට්ටුවක් ගහගෙන ඒකටත් ලයිසන් ගාස්තුවක් ගන්න. දැන් අලුතෙන්ම ඇවිල්ලා තිබෙනවා විවාහ ගාස්තු. ඔන්න තරුණෙන්ට දීලා තියෙනවා. නේ කියන්නේ විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු රුපියල් 5000ක් කරලා තියෙනවා. ඉස්සර හෙව්වේ මේ කනකර ආයිත්තම් වලට බඩු මිදලා තමයි ඉස්සර හෙව්වේ සාරියට නේද? දැන් හොයන්න වෙලා තියෙන්නේ මොකේද? ඉතින් ලියාපදිංචි කරගන්න 5000ක් හොයා ගන්න ඕනේ. ඒක රුපියල් 5000ක් කරලා තියෙනවා. ඉතින් පරණ උපැන්න සහතිකයක් ගන්න ගියොත් ඒක රුපියල් 2000කට වඩා වැඩි වැඩි කරලා තියෙනවා. එනේ ජනතාවට බදු ගහලා සූරලා එකතු කරගන්න සල්ලි වලින් මොකද කරන්නේ? පුතාලට කාර් රේස් පදින්න බදු නිදහස් කරලා දෙනවා. කාර් රේස් පදින්න ලක්ෂ 150ක වැලියුර දානවා. කාර් රේස් පදින්න හතර වටේම පාරවල් ටික කාපට් කරලා දෙනවා. මේ මහජනයාගේ සල්ලි වලින්. ඒ නිසා මේ මහජනයාගේ සල්ලි කාබාසිනිය කරනවා. තමන්ගේ හිතු පරිදි පාලනය කිරීම සඳහා තමන්ගේ වමනාවන් වෙනුවෙන් හසුරුවන ඉතාමත් මුග්ධ කැතම පන්නේ පාලනයක් තමයි රාජපක්ෂගේ පාලනය. ඒ නිසා මේ ආර්ථිකයේ මේ අනුගමනයේ ආර්ථික ප්‍රතිපත්තියක් මේ ආර්ථික අර්බුදයට හේතුවක් වෙලා තිබෙනවා. හැබැයි ප්‍රතිපත්තිය වගේම
මේ අර්බුදේ තීව්‍ර කරලා තිබෙනවා රාජපක්ෂගේ මේ තිබෙන ආර්ථික ක්‍රියාමාර්ග. අද මේක තීව්‍ර කරලා තිබෙනවා. එනිසා ඔබට අපි කියන්නේ මේ මතුවෙමින් තිබෙන තත්ත්වය මේ රටේ ජනතාව කිසිසේත්ම ඉවසුම් දරාගත යුතු තත්ත්වයක් නෙවෙයි. එනිසා මේකට එරෙහිවිය යුතු මේ රට තරුණ පරම්පරාවම පිළලා ඉන්නේ. ඔබට රස්සාවක් නොදුන්නු ආණ්ඩුව. ඔබට විවාහයක් ලියාපදිංචි කරන රුපියල් 5000ක් අය කරන ආණ්ඩුව. ඒ පොඩි ඩිමෝ රතයක් තියාගෙන එළවලු ටිකක් එහෙට මෙහෙට ගෙනිච්චන පොඩි ස්වයං රැකියාවක් හැටියට ඒකට 58000ක ලයිසන් එකක් ගහන්න තීන්දුව කරපු ආණ්ඩුව. පැරණි විවාහ සහතිකයක් ගන්න රුපියල් 2000කට වඩා වැඩියෙන් අය කරන්න තීරණය කරපු ආණ්ඩුව. රස්සාවකට යන උපැන්න සහතික පිටපතක් යන ගන්න ගියොත් ඒක රුපියල් 2000කට වඩා වැඩියෙන් අය කරන්න තීරණය කරපු ආණ්ඩුව. තමන්ගේ පුත්තුන්ට ලක්ෂ 2022 බදු සාන දෙන ආණ්ඩුව. ලක්ෂ 2000ක බදු සාන දීලා ලක්ෂ 2022ක කිසිදු රැඳවුමක් නැතුව නිදහස් කරපු ආණ්ඩුව. ලක්ෂ 4022ක් එතන තමන්ගේ පුත්තුන්ට. ඒ නිසා ජනාධිපතිවරයා කියන මේ මොකද්ද කාගෙත් තාත්තා කියලා. කාගෙත් තාත්තා නෙවෙයි. අනිත් අයගේ බාප්පා. එයාගේ දරුවන්ගේ විතරයි යා තාත්තා හරිනම්. තවත් තෝරාගත්තු දරුවෝ 3-4 දෙනෙක් ඇති වැඩිම. හැබැයි රටේ දරුවන්ගේ තාත්තා නෙවෙයි. ඒ නිසා මේ කරන ඉතාමත් බොරු රැවටිලිකාරී ප්‍රෝඩාකාරී මේ තත්ත්වය මේ රටේ ජනතාවට එළිදරව් විය යුතුයි. එළිදරව් කළ යුතුයි. ඒ වෙනුවෙන් මාධ්‍යවේදීන් හැටියට ඔබගේ මැදිහත් වීම අපේක්ෂා කරමි.